සියලු දෙනාගේම අවසරයි. අද අපි එතරපි සංවිධානයේ හැටියට මේ මාධ්‍ය හමුවීම අන්තර්ජාල හරහා සජීවී විදියට සිදු කරන්නේ මේ සඳහා සහභාගී වෙනවා එතරපි සංවිධානයේ සභාපති හැටියට මම සුනිල් හඳුන්නෙත්ති ඒ වගේම අපගේ භාණ්ඩාගාරික නීතිඥ ජානක අධිකාරී සහෝදරයා විශේෂයෙන්ම අපි අද දිනේදී මේ මාධ්‍ය හමුව කැඳවන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොට විදේශගත ශ්‍රී ලාංකිකයින්ම ලංකාවට ගෙන්වීම පිළිබඳව මතුවලා තියෙන ගැටලුත් ඒ වගේම අපි එතරපි සංවිධානයේ හැටියටත් ඒ වගේම රතුතරුව සහන කණ්ඩායම් හැටියටත් අපි සිදු කරපු කාර්යභාරයත් ඉදිරියේදී මේ පවතින දුෂ්කරතාවයන් මග ඇරලා විදේශගත ශ්‍රී ලාංකිකයිනුත් ලංකාවට ගෙන්නලා ඔවුන්ට යම් සහන ලබා දීමට හෝ ඒ රටවල් වලම ඔවුන් රඳවන ස්ථානවල ඔවුන්ගේ තියෙන ගැටලු විසඳලා දෙන ආකාරය පිළිබඳව අපේ ස්ථාවරය අපේ පැහැදිලි කිරීම සහ අපි සඳහා ඉදිරිපත් කරන යෝජනා කිහිපයක් තියෙනවා. ඒ යෝජනා ගැන සාකච්ඡා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අපි දන්නවා මීට මාස 2කට කලින් මේ කොරෝනා වසංගත තත්ත්වය වර්ධනය වෙනකොට වෙනත් රටවල් වල අපි එතරපි සංවිධානයේ හැටියට යෝජනා කළා ඉතා ඉක්මනින් අපේ ශ්‍රී ලාංකික සහෝදර ජනතාව පීඩාවටපත් වෙලා ඉන්න ජනතාව ලංකාවට එන්න කැමති අය ලංකාවට කැඳවන්නත් ඒ වගේම ඒ රටවල් වල වුන් මුහුණ දෙන ගැටලු වලට කඩිනම් විසඳුම් මාලාවන් යෝජනා කරලා ක්‍රියාත්මක කරන්නත් ඉක්මනින් පියවර ගන්න කියලා. හැබැයි ඇත්තටම ආණ්ඩුව ශ්‍රී ලංකාවේ රජය ඒ සම්බන්ධයෙන් කටයුතු කළේ ඉතාමත්ම ඈලිමෑලි ස්වරූපයකින් සහ ඔවුන්ගේ වෙච්ච න්‍යාය පත්‍රයකට මිසක පොදු වැඩපිළිවෙලකට නෙමෙයි. ඔවුන් ලංකාවට ගෙන්නන අය තෝරා ගනිද්දිත් ඔවුන් කල්පනා කරේ ඔවුන්ගේ එක්කෝ මැති ඇමතිවරුන්ගේ ළමයින් ඔවුන්ගේ හිතවත්කම් අනුව ඔවුන්ගේ දූලා පුතාලා ඉන්න රටවල් වලට ප්‍රමුඛතාවය දීලා චීනේ වුහාන් වලින් ඉඳලා පාකිස්තානයේ එහෙම නැත්නම් එංගලන්තේ රුසියාවේ විවිධ රටවල් වලට ගියපු ගුවන් යානා ගියපු ආකාරයත් ඒ අය ලංකාවට ගෙන්නපු ආකාරයත් පිළිබඳව විවිධ ප්‍රශ්න අපි දැක්ක පහුගිය කාලේ සමාජ ජාලවල තිබුණා. අලුත්ම තත්ත්වය මතුවුණේ විශේෂයෙන්ම කුවේට් වලින් පහුගිය මැයි 19 වෙනිදා ගුවන් යානයක ගෙනාවු පිරිස අතරේ බහුතරයක් දෙනා වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයි ඉන්න බවට පළ වූ වාර්තා එක්. මොකද මේ වාර්තා පදනම් කරන පහුගිය දවසක කැබිනට් අමාත්‍ය මහින්ද ආනන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඉතා බරපතල ප්‍රකාශයක් සිද්ධ කළා. මේක කුවේට් රජයෙන් කුවේට් රටෙන් මිනිස් බෝම්බ හැටියට සකස් කරලා ආසාදිතයෝ ලංකාවට එවලා තියෙන්නේ කියලා. ඔහුගේ ප්‍රකාශයේ මතුවෙන කාරණා දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් එකක් තමයි මේ ආසාදිතයින් තෝරගෙන තියෙන්නේ කුවේට් රාජ්‍යයෙන් බව. සහ ඔවුන් ආසාදිතයින් හැටියටම තෝරගෙන ලංකාවට යම්කිසි කරදරයක් කරන්න, ලංකාව අපහසුතාවයට පත් කරන්න මෙහෙට එවපු ආකාරයක් තමයි මේ බෝම්බ හැටියට ඔවුන් හඳුන්වා දීමෙන් අර්ථ නිරූපණය කළා තියෙන්නේ. පළමුවෙන්ම කියන්න ඕන රජයේ ඇමතිවරයෙක් හැටියට වගකීම් විරහිතව සිදු කරපු මේ බරපතල ප්‍රකාශය එතරපි සංවිධානයේ හැටියට අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින්න. මොකද ඒක එක පැත්තකින් අපේ ශ්‍රී ලාංකික සහෝදර ජනතාවට සිද්ධ කරපු අපහාසයක්, නින්දාවක් විතරක් නෙමෙයි රාජතාන්ත්‍රික වශයෙන් රටවල් හැටියට කරපු බරපතල ශ්‍රී ලංකාව රටක් හැටියට අපහසුතාවයටපත් වෙන අනාගතයේදී උනත් අපේ රටට රැකියා අවස්ථා සහ බොහෝ දේවල් අහිමි වෙන බරපතල වගකීම් විරහිත ප්‍රකාශයක්. අපි මේ පිළිබඳව පහුගිය දවසේ ලිඛිතව විදේශ කටයුතු අමාත්‍යවරයාට දැනුම් දුන්නා. මොකද හේතුව ලංකාවේදී අපි කවුරු හරි කෙනෙක් ලෙඩ වුණොත් රෝගියෙක් වුණොත් මේ වසංගතයට ගොදුරු වෙන කෙනා කැමැත්තෙන් ගොදුරු වෙන්නේ නැහැ. අපි කිසි කෙනෙක් ලෙඩ කරගන්න හිතාගෙන මේ COVID-19 විස බීජය ඇඟට ගන්නෙ නැහැ. අපි කාට මේ රෝගය ආසාදනය වුණත් ඒ ආසාදනය වෙන්නේ අපි දැනුවත්ව නෙමෙයි නොදැනුවත්ව. සහ කිසිම රෝගියෙක් රෝහලකට ගියොත් ලෙඩේ හදාගෙන ආව කරදරකාරයෙක් හැටියට අපි ලංකාවේදී වුණ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහෙමනම් වැලිසර නාවුක කඳවුරේ නාවුක බටේ ඉන්නත් නැත්තම් අනිකුත් වණ්ඩාරනායක වත්තේ හැමතැනම හැදිච්ච අය ලංකාවේදී සෞඛ්‍ය අංශ විසින්වත් කිසි කෙනෙක් ලෙඩේ හදාගත්ත බෝම්බ හැටියට වීසි කරලා දැම්මේ නැහැ, පැත්තකට දැම්මේ නැහැ. එහෙමනම්
ඒ පදනමින්ම නම් අපි සලකන්නේ ශ්‍රී ලාංකික විදේශගත අයත් ඔවුන් ලෙඩේ හැදිලාවත් ඔවුන් කරදරයක් මිනිස් බෝම්බයක් කියලා සලකන එක ඊටාම් බරපතල ප්‍රකාශයක්. මොකද මේ අපේ ආණ්ඩුව වලට වැඩිම විදේශ විනිමය ගේනකොට අවුරුද්දකට ඩොලර් කෝටි 700ක් විතර ගේනකොට මේගොල්ලෝ රට විරුවෝ. හැබැයි ලෙඩක් හැදිලා ලංකාවට එනවනම් කරදරයකටපත් වෙලා එනකොට මිනිස් බෝම්බ. මොකද හේතුව දැන් ආණ්ඩුවට ඕනකම තියෙන්නේ මේ ලෙඩේ ලංකාවේ ඇතුලේ වුණත් තිබුණත් නැහැ කියලා පෙන්නන්න. තමන්ගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන්. පිටරට කෙනෙක් දැන් ලංකාවට එනකොටත් ඒක වදයක් හැටියට සලකන්නේ ඒක නිසා. ලෙඩේ තිබුණත් නැති නැහැ කියලා පෙන්වන්න උවමනාව තමයි ආණ්ඩුවට තියෙන්නේ. ඒ තරම් ඉක්මනට තමන්ට ඡන්දේ තියාගන්න ඕනකම තමයි තියෙන්නේ. ආණ්ඩුව දේශපාලනය කරන එක ඡන්දේ තියාගන්න එක ඒ ආණ්ඩුවේ කටයුත්තක්. හැබැයි මේ වසංගතෙන් රටේ ජනතාව කොයි රටක ජීවත් වුණත් ශ්‍රී ලාංකිකයෝ හැමදෙනාම ආරක්ෂා කරගන්න එක, බේරගන්න එක, උන්ට සහන සලසන එක රජයේ වගකීම. ඒක දේශපාලන කටයුත්තකට එහා ගියපු මනුස්සත්වයේ කටයුත්තක් හැටියට තමයි අපි සලකන්නේ. අපි දිගින් දිගටම ඊතර අපි සංවිධානයේ හැටියට මේ කටයුත්තට මැදිහත් වුණේ ඒ පදනමින්. ඒ නිසා අපි අදත් විශ්වාස කරනවා මේ ජනතාව ශ්‍රී ලාංකිකයෝ කොයි රටේ ජීවත් වුණත් මේ අපහසුතාවය Taman කැමැත්තෙන් ගෙනාව එකක් නෙමෙයි. ලංකාවේ ඉන්න අපි වගේම ඕනම රට රැකියා කරන්න ගියපු අය, ඉගෙන ගන්න ගියපු අය, විවිධ වෘත්තීන් වලට ගියපු අය, ඒ හැමදෙනාටම මේ වසංගතයට ගොදුරු වෙනව නම් ඒක ස්වභාව ධර්මී ක්‍රියාවලියක් ඇතුළේ සිද්ධ වෙනවා වගේම ඒකෙන් ආරක්ෂා කර ගැනීමේ වගකීම, ඒ රෝගයට අවශ්‍ය ප්‍රතිකාර කිරීමේ වගකීම අපි කාටත් තියෙනවා. ඒ පදනමින් තමයි අපි මේක සලකන්නේ. විශේෂයෙන් ඒ පදනමේ ඉඳලා සලකද්දිත් කුවේට් වල මේ වසංගතයේ ඇති වෙනකොටම කුවේට් ප්‍රශ්නේ ගත්තොත් එහෙම අපි පහුගිය අප්‍රේල් මාසයේ 12 වෙනිදා කුවේට් රජය මේ පොදු සමාකාලයක් ලබා දෙන යෝජනාව ගේනකොටම අපේ ඊතර අපි සංවිධානයේ කුවේට් ශාඛාව හැටියට අපි ලිඛිතව දැනුම් දුන්නා ඒ රටේ තානාපතිතුමාට මේ රැකියා හිමීමේ අවදානමක් තියෙනවා, ආහාර පාන ප්‍රශ්නයක් එනවා, මේ අයට ගෙවල් කුලී ප්‍රශ්නයක් එනවා, වීසා අවසන් වෙන අය මෙතන ඉන්නවා. මෙන්න මේ අය මේ පොදු සමාකාලය තුල ලංකාවට ගෙන ඒමට කටයුතු කරන්න කියලා. ඒක අපි මේ වැඩපිළිවෙල පිළිබඳ යෝජනා කළේ මේ ගේන මැයි 19 වෙනිදා නෙමෙයි, අප්‍රේල් 12 වෙනිදා. මේ අය කඩිනමින් ලංකාවට ගේන්න වැඩපිළිවෙලක් හදන්න කියලා. මොකද කුවේට් රජය මේ අයට ගුවන් ගමන් පත්‍ර ලබා දීලා අවශ්‍ය නීතිමය ලියකියවිලි සකස් කර දීලා කුවේට් රජයේ වියදමෙන් එය ලංකාවට එවන්න යෝජනා කළා. අපි ඔබට බලන්න පුළුවන් දෙවෙනි ලිපිය අපි කුවේට් තානාපතිතුමාට යොමු කළා අප්‍රේල් 23 වෙනිදා මේ පොදු සමාකාලය දීර්ඝ කරගන්න කියලා. කටයුතු කරන්න කියලා. ඒ නිසා ඒ ලිපිය අත්‍යම් බලපෑමක් සිද්ධ වුණා. ශ්‍රී ලංකාවේ කුවේට් තානාපතිතුමා සහ දිනේෂ් ගුණවර්ධන විදේශ කර්තෘ අමාත්‍යතුමා මේ පිළිබඳව සාකච්ඡා කළා. මේ පොදු සමාකාලය දීර්ඝ කරගන්න. ඒක මැයි 31 දක්වා දික් කළේ ඒකේ ඒ නිසා. ඒ වගේම අපි කුවේට් රටේදී අපේ ඊතර අපි සංවිධානයේ කුවේට් ශාඛාව කුවේට් තානාපති කාර්යාලයත් එක්ක සහයෝගයෙන් කටයුතු කළා දිගින් දිගටම තානාපතිතුමත් එක්ක. ඔහුට අවශ්‍ය සහයෝගය අපි ලබා දුන්නා. ඒ කුවේට් තානාපති කාර්යාලයේ මේ එන අයව අපේ ශ්‍රී ලාංකික අයව ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා වන කවුන්ටර් සකස් කර දීම ඇතුළු බොහෝ කටයුතු වලට අපි සහාය ලබා දුන්නා. අපේ ස්වේච්ඡාවෙන් නොමිලේ අපි ඒ කටයුතු කරලා දුන්නා. ඒක තමයි තිබිච්ච තාත්ත්වය. ඒ වගේම කුවේට් රට මේ ප්‍රශ්නේ ඇති වෙන වෙලාවේදී මේක කවුරු දැනගන්න ඕන දෙයක් නිසා මේ කියන්නේ. මේ මිනිස් බෝම්බ හැටියට මේ ලෙඩේ හදාගෙන ඒ අය ආව කියලා චෝදනා කරන නිසා මේ කියන්නේ. එකක් තමයි මේ පොදු සමාකාලය ආරම්භ වෙලා අප්‍රේල් මාසේ අපි මේ යෝජනා කරනකොට මේ අය ගේන්න කඩිනම් වැඩපිළිවෙලක් හදන්න කියලා. ගේන්න ලියාපදිංචි වෙලා හිටියේ 466 දෙනයි. ඒ වෙනකොට කුවේට් වල මුළු රෝගීන් සංඛ්‍යාවම හිටියේ අඳුරගෙන තිබුණේ කුවේට් රටේදී 1995 දෙනයි. මම මේ කියන්නේ අප්‍රේල් 21 වෙනකොට. එතකොට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ලෙඩ හැදිලා තිබුණේ නැහැ. එදා ක්‍රියාමාර්ගයක් අරගෙන ගුවන් යානා දෙකක් යවලා මේ 466 දෙනා ගෙනාව නම් එදා එන්නේ ලෙඩ වෙච්ච අය නෙමෙයි නිරෝගී මිනිස්සු.
මේ ලෙඩ වෙලාව කියන එක පිළිබඳව විවාදයක් තියෙද්දි මම මේ කියන්නේ. එදා එන්න හිටියේ නිරෝගී අය. අපි යෝජනා කරන වෙලාවේ මේ අය ගෙනාවනම් ශ්‍රී ලංකාවට එන්නේ නිරෝධායනයට යටත්ව නිරෝධායන මධ්‍යස්ථානට ගිහිලා නිරෝධායන වෙනවා සති දෙකකදී ලෙඩ නොවිච්ච අය. හැබැයි මේ 19 වෙනිදා මේක ගේනකොට දැන් මේ ගුවන් යානයක් ගිහිලා මේ අය ගේන දවස වෙනකොට රෝගීන් හිටියා 16784ක් කුවේට් වල. ඒ 16000 ගාණක් 1900 ගාණ 16000ක් දක්වා වර්ධනය වෙලා මේක පැතිරිලා ගියාට පස්සේ තමයි ගේන්න ගුවන් යානයක් ගියේ. මේ ප්‍රමාදයට වග කියන්නේ කවුද? ඒ වගේම මේ පොදු සමා කාලය තුල මේ තමන්ගේ නිවසින් එළියට ඇවිල්ලා රැකියාවෙන් අයින් වෙලා ඇවිල්ලා ඉන්න තනක් නැති අය මේ පර්ණියා නගරේ පාසල් දෙකක රැඳෙව්වා. ඒ රැඳවුම් මධ්‍යස්ථාන විවිධ ප්‍රශ්න තිබුණා. අපි ගිහිල්ලා බොහෝ අයට පැමිණිලි ඉදිරිපත් කළා. මොකද ඉන්දියාවේ බංග්ලාදේශේ වෙනත් රටවල් වල අයත් එක්ක මේ අය රැඳෙව්වේ. ඒතර එහෙම ඉන්නකොට ආපු ගැටලු තිබුණා. රෝගීන් ඉන්න පුළුවන්කම තිබුණා. ඒ රැඳවුම් මධ්‍යස්ථාන වල තිබිච්ච අඩුපාඩු ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒක ඇතුලේ රෝගය තව ව්‍යාප්ත වීම ඉඩකඩ තිබුණා. ඒක වර්ධනය වෙන්න නොදී ඉක්මනින් මේ අය ගෙනාව නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඊළඟට අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව දැනට වාර්තා වෙන තොරතුරු අනුව මැයි 19 වෙනිදා උදේ මේ අය ලංකාවට ගේන්න තෝරගත්තේ කුවේට් රජයෙන් නෙමෙයි. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිතුමාගේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ මේ අය ලංකාවට ගේන්න තෝරගත්ත අය. මේ අය ගුවන් යානයට නග්ගන තුරුම තානාපති කාර්යාලයේ නිලධාරීන් තානාපතිතුමා ඇතුළුව මේ ස්ථානයේ හිටියා. ගුවන් තොටුපළේ හිටියා. අපි දන්න තරමට මේ අය අවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂණ කරලා තමයි ගුවන් යානයට ඇතුල් කරගත්තේ. ගුවන් තොටුපළේදීත් සෞඛ්‍ය පරීක්ෂණ කළා තියෙනවා. අදාළ රැඳවුම් ස්ථානවලදීත් ඒ සෞඛ්‍ය පරීක්ෂණයන් සිද්ධ කරලා තමයි මේ අය ගුවන් යානයට අරගෙන තියෙන්නේ. මොකද COVID-19 වසංගත රෝගයේ තත්ත්වයට පත් වෙලා රෝගීන් හැටියට නෙමෙයි මේ අය ඇතුල් කරගෙන තියෙන්නේ. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා. කුවේට් රාජ්‍ය අවසරයක් දීලා තිබුණා. තමන්ගේ රටට මේ අය ගේන්න ඕන රටකට ලංකාවට විතරක් නෙමෙයි ඕන රටකට අවශ්‍ය වෛද්‍ය කණ්ඩායම් ගිහිල්ලා තෝරා ගැනීම කරලා පරීක්ෂණ කළා අය ගේන්න පුළුවන් කියලා. ඉන්දියාව එහෙම මැදිහත් වෙලා තිබුණා. නමුත් අපේ රජයෙන් එහෙම මැදිහත් වීමක් සිද්ධ වුණේ නැහැ. කොහොම වුණත් මේ ගෙනාපු පිරිසත් අවශ්‍ය තරමට වෛද්‍ය පරීක්ෂණ වලට ලක් කරලා ගෙනාම කියන එක තමයි අපට දැනගන්න තියෙන තොරතුරු තියෙන්නේ. මොකද මේ හැමදෙනාම රෝග හදාගෙන ලංකාවට ආවා කියලා ලංකාවේ මේක පතුරවනවා කියලා ආණ්ඩුවෙන් හදන වැරදි මතය අපි බැහැර කරන්න ඕන. ඒ අය රෝගීන් වෙලා ආවත් ඒ අපේ ශ්‍රී ලාංකික ජනතාව ඒ අය නිරෝගී තත්ත්වෙන් ආවත් ශ්‍රී ලාංකික ජනතාව හැටියට බාර ගන්න ඕන. ඊළඟ ප්‍රශ්න තමයි ආණ්ඩුව දැන් එහෙමනම් කියන්න ඕන ඇත්තටම මේ අය ගුවන් තොටුපළේදීම රෝගීන් හැටියට හිටියද? එහෙම නැත්නම් ගුවන් යානයේදී යම් තත්ත්වයකටපත් වුණාද? එහෙම නැත්නම් ලංකාවට ඇවිල්ලා නිරෝධායන ක්‍රියාවලියේදී මේ දිනයක් ඇතුළත දින දෙක තුනක් ඇතුළත මේ රෝගියට ගොදුරුණාද? නැත්නම් වෙනත් තත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඒ පිළිබඳ මම හිතන්නේ පැහැදිලි කිරීමක් අවශ්‍යයි මීට වඩා විස්තරාත්මක සහ වගකීම් සහගත. අර මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයලා පැහැදිලි කරන වගේ ජනතාවට අපහාස කරමින් රටට ජනතාවට වැරදි මතයක් හදමින් සිද්ධ කරන පැහැදිලි කිරීමක් නෙමෙයි ඊට වඩා පිළිගත හැකි සාක්ෂි සහ විද්‍යාත්මක පදනමක් සහිතව පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙලා තියෙනවා. කොහොම වුණත් අපි කියන දේ තමයි පැහැදිලිව දැන් ඔබට බලන්න පුළුවන් අද මේ අයපත් වෙලා ඉන්න තත්ත්වය. මොකද හේතුව දැන් වෙනකොට තියෙන තත්ත්වය තමයි මේ කුවේට් ගුවන් යානයේ ආපු පිරිසට රෝග තත්ත්වය ඇති වෙලා තියෙනවා කියන පදනමින් අද මැද පෙරදිග අසරණ වෙලා ඉන්න රටවල් ගණනාවක කුවේට් වල විතරක් නෙමෙයි කුවේට්, සෞදි අරාබියාව, කටාර් වල, මාලදිවයිනේ, ඩුබායි වල, එක්සත් එමිරාජ්‍යයේ, අබුඩාබි මේ හැම රටකම ඉන්න අසරණ වෙලා ඉන්න අය ගේන එක නතර කරන තීරණයකට තමයි දැන් ගිහිලා තියෙන්නේ. ඒක කුවේට් අය නිසා සිද්ධ වුණා කියන මතයක් තමයි සමාජගත කරමින් තියෙන්නේ. ඒක ඇත්තටම ඒ නිසා අද
බොහෝ පිරිසක් අසරණ වෙලා ඉන්නවා. ඒ ගෙවල් වලින් එළියට ආපු අය අසරණ වෙලා ඉන්නවා. ඉන්න තැනක් නැති අය ඉන්නවා. ගෙවල් කුලී ගෙවා ගන්න විදියක් නැති අය ඉන්නවා. බොහෝ දෙනෙක්ගේ රැකියාව හිමි වෙලා තියෙනවා. එයාට කන්න විදියක් නැහැ. හුඟක් අය අද ලංකාවෙන් තමන්ගේ පවුල් වලින් යම් මුදලක් ගෙන්නගෙන එක්ක කන අය ඉන්නේ. එහෙම නැත්නම් එක එක්කෙනා වතුරවත් නැති අය ඉන්නවා. මාලදිව ඉන්න වගේ තැනක් ගත්තොත් ඊටාම අපහසුතාවයටපත් වෙලා ඉන්න. හුඟක් තැන්වල එහෙමයි. අපිට එක රටක් කියලා වෙන් කරන්න බෑ. අන්න ඒක නිසා ඊටා ඉක්මනින් දැන් මේ පීඩනයට උත්තරයක් අවශ්‍යයි. වගකීම් සහගත වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ සඳහා අපි යෝජනා මාලාවක් රජයට ඉදිරිපත් කරනවා. ඔබට අපි ඉදිරිපත් කරන්න කැමති දැන් මේ වීඩියෝ දර්ශනවල ඔබට දකින්න පුළුවන් මේ ඇති වෙලා තියෙන තත්ත්වයේ ස්වභාවය මොකක්ද කියලා. විශේෂයෙන් කුවේට් වල අද එන්න බැරුව ඉන්න ගොඩක් දෙනෙක්ගේ දර්ශන ඡායාරූප වීඩියෝ දර්ශන අපිට එවලා තියෙනවා. එයින් එක උදාහරණයක් පමණක් අපි මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න සූදානම්. ඒක කියලා තිබ්බා අපි ඒ කුඩු සමාකාරයට ගියේ නැත්නම් අපිව දඩ ගෙවන්න වෙනවා සිර බාරයට ගන්නවා කියලා. ඒ හින්දා අපි කුවේට ගෙවල් වලින් ආවා. නමුත් එනකොට කුවේට ගෙවල් වලින් හැබැයි කිව්වා එළියට ගියොත් අපි ආයෙ බාර ගන්නේ නැහැ කියලා. මේ මාසේ 21 අපි එම්බසි පරවණි ඉස්කෝලේ ගාවට ගියාට පස්සේ ඉස්කෝලේ ගාවින් කො එම්බසියෙන් ඇවිල්ලා නැහැ කියලා. එම්බසිය ගාවට යන්න කියලා. එතන ගියාම එම්බසියෙන් කරේ අපි එළෝන එක. ඊට පස්සේ මෙහෙ කුවේට් රජයෙන් අපිට වතුර බෝතලයක් බීම එකක් පවා දුන්නේ කුවේට් රජයෙන් අපිට කුවේට් පොලිසියෙන්. ඒකවල එතනදී ඒගොල්ලෝ කොහොමhari අප්පු එළෙව්වා අපිට ඊට පුතෙන් වලට යන්න කියලා. නමුත් අපිට යන්න තැනක් තිබෙන්නේ නැහැ. මොකද කුවේටි ගාවලින් අපිව බාර ගන්න බැහැ. ඒකවල පස්සේ අපිට යන්න තැනක් නැහැ කියලා. අපි අනතුරු අපිට යන්න තැනක් නැහැ කියලා. ඒ කිව්වට කියද්දි ඊට පස්සේ අපේ බස් වලට බඩින්නක් ගත්තා. කොහෙටද එක්කා යන්නේ කියලා ඉස්කෝලේ ගිහින් දානවා කිව්වේ. අවසානයේ මගකට ඇවිල්ලා කො අපිට කොහේ හරි ආලෝචි තැනකට හරි යන්න කියලා. අපිට යන්න එන තැනක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මේ මෙතන ඉන්න මේ අම්මට මෙහෙ කුවේට් පොලිසියෙන් ගැහුවා පවා. මේ අම්මා වාඩිලා හිටියා යන්න ඉන්න තැනක් නැහැ කියලා. ඊට පස්සේ ගැහුවා. ඊට පස්සේ අපි ඒ අම්මාව දාලා ඉන්න බැරි හින්දා අපි ඒ අම්මාව අරගෙන ආවේ. පස්සේ අපිට එන්නම තැනක් නැතුව අපේ මේ බාම්බෝලේ ඇතුලේ ඉන්න යාළුවෝ හතරක් තමයි යාළුවා අපිට මෙතෙන්ට එන්න කියලා මේ කරලා දුන්නේ. අපිට යන්න ඉන්න තැනක් නැති හින්දා. ඒ ඇවිල්ලා අපි මේ ලංකාවේ අක්කා කෙනෙක් ගාවට ආවේ. ඇත්තටම අපිට දෙවි කෙනෙක් වගේ ඒ අක්කා දැන් අපිට සතියෙන් විසඳුමක් දෙන්නම් කියලා තමයි ඒගොල්ලෝ අපිට මෙහෙම ඉන්න කිව්වේ. ඒකට දැන් අපි ඇවිල්ලා මෙතනට ඇවිල්ලා මාසයක් දවස් ගාණක් කරන අපිට කිසිම විසඳුමක් නැහැ. එම්බසියට කතා කරලා එම්බසියෙන් ෆෝන් ආන්සර් කරන්නේ නැහැ කෝල් ගත්තට. කන්න බොන්න නෑ අපිට ඉන්න මේ චූටි කාමරයක් තියෙන්නේ. මේ චූටි කාමරේ තමයි අපි 8 දෙනෙක් අපි මේ කාමරේ ඉන්නේ. ඉතින් අපිට විසඳුමක් නැහැ. අපිට කොහොම හරි ලංකාවට යන්නයි ඕන. හැතරම ඒ ඔබ දැක්කේ ඒ එක උදාහරණයක් පමණයි. ඒ වගේම මේ ක්‍රියාවලියට මැදිහත් වුණා ඊතර අපි සංවිධානයේ අපේ කුවේට් ශාඛාවේ බොහෝ දෙනෙක්. ඒ සහෝදරයෙක්ගේ ඉල්ලීමකුත් මේ අවස්ථාවේදී අපි ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. ආයුබෝවන් හැමදෙනාටම මම ඉන්දික සුපොන් කුවේට් වල ඉන්නේ. මැයි 19 වෙනිදා එනකොට කුවේට් ගුවන්තොටුපළේදී මේ හැමදෙනාම පරීක්ෂා කරලා තමයි අරගෙන එන්නේ. එතකොට මේ මොහොතේ තානාපතිතුමා පවා මේ පරීක්ෂාව අධීක්ෂණය කරනවා කුවේට් ගුවන්තොටුපළේ සිට. ඉතින් එහෙම අරගෙන ආපු කට්ටිය තමයි දැන් මේ සතියක් වගේ කාලයක් ඇතුළත කුවේට් වලින් ආපු ඔක්කොටම කොරෝනා කුවේට් වලින් බෝම්බයක් එවුවා කියලා රජයේ අමාත්‍යවරයෙක් කියන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ කරපු ප්‍රකාශය අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. අනික ඊළඟ තියෙන ලොකුම බරපතලම කාරණාව තමයි කුවේට් වලින් ආපු මේ කට්ටිය පදනම් කරගෙන ආණ්ඩුවේ විදේශගත මැද පෙරදිග ලාංකිකයන් ගෙන්වා ගන්න නැතුව ඉන්න තියෙන ප්‍රතිපත්තිය තහවුරු කරන්න හදනවා. මේ කුවේට් වලින් ආපු ලාංකික හැමෝටම කොරෝනා කියලා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ලංකාව රජයෙන් ඉල්ලීමක් කරනවා. එහෙම කරන්න එපා. මැද පෙරදිග මේ මොහොත වෙනකොට ලාංකිකයන් ගොඩක් නසරණ වෙලා ඉන්නේ. මොකද කෑම නැහැ. දැන් ගොඩක් රටවල් ඇඳිරි නීතිය දාලා තියෙන. උදාහරණයකට කුවේට් එක ගත්තට පස්සේ දැන් මාස දෙකකට වඩා දැන් මේ කුවේට් එක වහලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි එදා යන්න බලාපොරොත්තු වෙන ආපු කට්ටියක් ඉන්නවා. පොදු සමාකාලයේදී බාර වෙන්න ආපු කට්ටියක් ඉන්නවා. දැන් ඒ කට්ටියට යන්නේ නමන් නැතුව ඉන්නවා. ඒ කට්ටියට ආපහු රස්සාවල්ුත් නැහැ. ඒ වැඩ කරපු තැන් වලට ගන්නෙත් නැහැ. ලංකාවට එන්න විදිහකුත් නැහැ. කිසි සැලැස්මකුත් නැහැ. ඒ නිසා බරපතල අර්බුද ගොඩකට දැන් නිර්මාණය වෙමින් ඉන්නවා. ඒ නිසා අපි ලංකාවේ රජයට කියන්නේ වැඩපිළිවෙලක් හදන්න, ලංකාවේ නිරෝධායන ක්‍රියාවලියට යටත්ව වැඩපිළිවෙලක් හදලා මේ මැද පෙරදිග අසරණ වෙලා ඉන්න කට්ටිය ලංකාවට ඉක්මනින් ගෙන්වා ගන්න
ක්‍රමයක් සැලසුම් සහගත ක්‍රමයක් හදන්න කියන ඉල්ලීම තමයි අපේ පැත්තෙන් අපි කරන්නේ. ඒ වගේම අපි පහුගිය දා ඇතිවෙච්ච මේ තත්ත්වය නිසා මැද පෙරදිග විතරක් නෙමෙයි ලංකාවේ රජයේම ලංකාවේ රටක් හැටියටම යම් කිසි ජාත්‍යන්තර මට්ටමේ වෙන අපහසුතාවය දැකලා ගරු දිනේෂ් ගුණවර්ධන විදේශ කටයුතු අමාත්‍යතුමාට අපේ යෝජනා ඉදිරිපත් කරා. ඊයේ දවසේදී අපි ලිඛිතව දැනුම් දුන්නා. විශේෂයෙන්ම කුවේට් වල ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව වගකීම් විරහිතව රජයේ ඇමතිවරයෙක් හැටියට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා සිදු කරපු මේ ප්‍රකාශය අපි බරපතල ලෙස පිළිකුලින් හෙලා දකිනවා. මොකද ඒ කුවේට් රාජ්‍යයේ තෝරා ගැනීමක් නොවන බවත් ඒ වෛද්‍ය පරීක්ෂණ වලින් සිදු කරපු අය තෝරා ගැනීමක් බවත් අපි අවධාරණය කරන්න කුවේට් රටේ ඉන්න අපේ ඊතර අපි සංවිධානයේ එවපු ලිපි සහිතව අපි විදේශ කටයුතු අමාත්‍යවරයාට දැනුම් දුන්නා. අපි දැක්ක පහුගිය දවස්වල සමාජ ජාලවල සමහර තනි පුජ්‍යලීන්ගේ ප්‍රකාශ පවා සිද්ධ වෙනවා මේ පිළිබඳව. ඒ වයින් සිද්ධ වෙන්නේ රටක් හැටියට අපි අපහසුතාවයටපත් වෙන එක. ඊතර අපි සංවිධානයේ හැටියට අපි විශ්වාස කරනවා මේ වසංගතයෙන් පස්සේදීත් අපේ රට ජාත්‍යන්තරේ පිළිගැනීමට ලක් වෙන්න ඕන. මැද පෙරදිග අපිට තියෙන රැකියා අවස්ථා අහිමි වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ තත්ත්වයන් අපි දැකලා තමයි විදේශ කටයුතු අමාත්‍යවරයාට මේ තත්ත්වය අවධාරණය කරන්නේ. විශේෂයෙන්ම මේ කුවේට් ප්‍රශ්නේ නිසා දැනට මැද පෙරදිග සහ අනිකුත් රටවල් වල ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේක්ෂාවෙන් ඉන්න අය ගෙන්නන එක වළක්වීමේ ක්‍රියාමාර්ගයක් තියෙනවා නම් නැවැත්වීමේ තීරණයක් තියෙනවා නම් ඒක නෙමෙයි උත්තරේ කියන එක තමයි අපේ පැහැදිලි කිරීම. ඒ වෙනුවට විධිමත් කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන්න අවශ්‍යයි. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරන්න අවශ්‍යයි. ආණ්ඩුව ඉදිරිපත් කරන යෝජනා මාලාවක් එක් වෙනුවෙන් අපි සහයෝගය දෙන්න ලෑස්ති. මොකද මේ වෙනකොට මේ ප්‍රශ්න නිසා රටවල් ගණනාවක විවිධ පීඩාවට ලක් වෙච්ච පිරිස් ඉන්නවා. එයින් එක උදාහරණයක් තමයි කටාර් රාජ්‍යයේ දැනට පීඩාවටපත් වෙලා ඉන්න සියලු දෙනා වෙනුවෙන් මේ අපිට ඉදිරිපත් කරන මේ යෝජනාව ඉදිරිපත් කරන සහෝදරයාගේ ඉල්ලීම ඒක ඔබට දකින්න පුළුවන්. මොකද මේ සාක්ෂි අපි ඉදිරිපත් කරන්නේ අපේම හඩින් කියනවට වඩා සජීවීව සංවේදීව මේ කාරණාව ශ්‍රී ලාංකික ජනතාවත් තේරුම් ගත යුතු නිසා. සුබ දවසක් සියලුම දෙනාට. මම දැනට සේවය කරන්නේ කටාර් රාජ්‍යය තුල. අපි පෞගේ හිටි කාලෙත් අපිට තිබුණු ලැබෙන්න තිබුණු මාස ගානක නිවාඩු පඩි ඔක්කොම කැපලා ගත්ත කම්පැනියෙන්. ඒ සියලුම දේ කරලා තමයි අපි කාමරවල තියලා ක්වොරන්ටයින් කරලා තියෙන්නේ. දැන් ඉතාමත් ලොකු ප්‍රශ්න කොටකට මැදිහත් වෙලා ඉන්නවා. මෙහි ඉන්නම අපට දැන් මේ කොරෝනා ප්‍රශ්නේ දවසින් දවසම වැඩි වෙනවා. ඒක නිසා අපි කියන්නේ මේ රටේ ඉන්න බලධාරීන්ට අපි අර කුවේට් එකේ වගේ කොරෝනා ලෙඩු ගෙනවයි කියන්නේ නැතුව දැනට අපි මෙහෙ මාස 3ක් දැනට මාස 2කට වැඩි කාලයක් දැන් මෙහෙ ක්වොරන්ටයින් වෙලා අපි දැන් ඉන්නේ. ඒක නිසා පුළුවන් ඉක්මනින් මේ බලධාරීන් මේ රටේ ඉන්න මමත් අපේ පුතාලා ඉන්නවා, ඒ වගේ තව යාළුවෝ ඉන්නවා. ගොඩක් අයට මේ ප්‍රශ්නේ උදා වෙලා තියෙනවා. ඒක නිසා පුළුවන් ඉක්මනින් බලධාරීන් කළා මේ ඉක්මන් කළා. මොකද අපි මේ රෝගින් බවට පත් වෙලා එනවා කියන්නේ ලංකාවටත් තව මේක අභියෝගයක් වෙනවා. ලංකාවේ අපේ පවුල් වල ලංකාවේ ඉන්න අනිත් අයට. මොකද අපටත් ලංකාවට එන්න ඕනකම තියෙනවා. ලංකාවට ඇවිල්ලා ලංකාවේ මිනිස්සු ලෙඩු කරන්න නෙවෙයි. අපි නිරෝගීවයි දැනට ඉන්නේ. ඒක නිසා රෝගී වෙන්න කලින් පුළුවන් ඉක්මනින් ගෙන්න ගන්න. මොකද නැත්තම් කියයි කුවේට් එකෙන් ගෙනා වගේ කටාර් වලින් බෝම්බ ගෙනාවයි කියන්නේ නැතුව අපි දැනට තාම නිරෝගීව ඉන්නවා. පුළුවන් ඉක්මනින් අපේ රටට අපේ රටේ ඉන්න කට්ටියත් අඩුම ගානේ සතියේට ෆ්ලයිට් 3ක් අද්දම්මලා ගෙන්නලා කොහේ හරි ක්වොරන්ටයින් කරවලා ගන්න කියලා මම රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී. ස්තුතියි. විශේෂයෙන්ම ඔබ දැක්කේ කටාර් රාජ්‍යයේ ඉන්න එක්තරා හිතවතෙක්ගේ සහෝදරයෙක්ගේ රැකියා කරන කෙනෙක්ගේ ඉල්ලීම. ඔහුගේ ඉල්ලීමේ වැදගත් දෙයක් තියෙනවා. ඔහු කියන්නේ අපි දැනට කාමරවල අපේ වියදමෙන් නතර වෙලා අපි වියදම් කරගෙන ක්වොරන්ටයින් වෙමින් ඉන්නේ. අපි නිරෝගී මිනිස්සු. අපි නිරෝගී මිය හැටියට ලංකාවට ගෙන්නන්න. එතකොට අපි මිනිස් බෝම්බ වෙන්නේ නැහැ කියලා. මහින්දානන්ද අමතුමාටත් පැහැදිලි කිරීමක් ඒකේ තියෙන වගේම ඔහුගේ ඉල්ලීමේ තියෙනවා කුවේට් අයත් නිරෝගීව ඉන්න වෙලාවේ ගේන වැඩපිළිවෙලක් හැදුවනම් අද මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ කියලා. කුවේට් අය ඔක්කොම රෝගී වෙලාවද නැද්ද කියන එක අපි දන්නේ නැති වුණත් මේ ඉල්ලීම ගැන තමයි දැන් රජය සැලකිලිමත් වෙන්න ඕන. නිරෝගී අය හැටියට ආවොත් ලංකාවේ මිනිසුන්ට කරදරයක් වෙන්නෙත් නැහැ.
ලංකාවට මේක ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. රජයට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. අන්න ඒ මට්ටමින් ගෙන්නන්න වැඩපිළිවෙලක් හදන්න තමයි අපි යෝජනා කරන්නේ. මොකද මේ යෝජනාව දිගින් දිගටම අපි ඉදිරිපත් කරා. ඒ නිසා අදටත් අපට අයිතියක් තියෙන මේ ඉල්ලීම කරන්න. ඒ ජනතාව හතුරන් හැටියට සලකන්නේ නැතුව මාලදිවයිනේදී මේ ප්‍රශ්නේ ආපු වෙලාවේදී මාලේ නගරේ හුඟක් අය හිර වෙලා ඉන්නවා. මාලදිවයිනේ තානාපති කාර්යාලයට අපේ සහෝදරවරුත් වඩාත්ම වැදගත්ම පිරිසක් නම් කරලා. ඒ කියන්නේ ඒ අය වැදගත් කියලා කියන්නේ ඒ අය සල්ලි තියන හරි බලය තියන හරි හැදෙර පදනම නෙමෙයි. ඇමති පුත්තු හැටියට නෙමෙයි. ඒ අය සැලකුවේ වඩා රෝගීම වෙච්ච අය හැටියට. වඩාම කරදරයටපත් වෙච්ච අය. වඩාම අවදානමට ලක් වෙච්ච අය හැටියට 48 දෙනෙක්ගේ ලැයිස්තුවක් දුන්නා. මේ ලැයිස්තුව අපි දැන් ඔබට ඉදිරිපත් කරනවා. මේ ලැයිස්තුව ඉදිරිපත් කරන හේතුව තමයි මාලදිවයිනෙන් පිරිසක් ගෙනාවා. හැබැයි ගෙනාව පිරිස අතරේ මේ එක්කෙනෙක්වත් නැහැ. මේ 48 දෙනාගේ විවිධ ලක්ෂණ ඒ අයගේ හේතු පැහැදිලි කිරීමක් සහිතව දුන්නේ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා මේ හැම රටකම ගේන අය තෝරා ගැනීමේ පදනම මොකද්ද කියලා. මොකද මේ ගේන අය තෝරා ගැනීමේ පදනම අපි කවුරුත් දන්නේ නැහැ. ඒක ජනාධිපති කාර්යාලය ජනාධිපතිතුමාගේ අතිරේක ලේකම්තුමෙක් හරහා සිද්ධ වෙන ක්‍රියාවලියක් හැටියට දන්නේ. ඒ වගේ මේ ගේන ගුවන් ටිකට් පත්වල ගණන් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ටිකට් ගන්න එක පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. එහෙනම් ඒක නිසා දැන් ඇත්තටම දැන් ලංකාවට ගෙන්නන අයව ගෙන්වීමේදී විනිවිදභාවයක් අවශ්‍යයි. තෝරා ගැනීමේ පදනමක් අවශ්‍යයි. නැතුව කැමැති අයට තෝරගෙන ගේන ක්‍රමයක් නෙමෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද මේ කවුරුත් ඉන්නේ එක පීඩාවකට ලක් වෙලා. ඒ නිසා තමයි අපි අපේ යෝජනා මාලාවක් ඉදිරිපත් කරනවා අද දිනෙත් මේ පිළිබඳ මහජන මතයක් අවශ්‍ය වෙලා තියෙනවා. රටත් ජනතාවත් අපහසුතාවයට පත් කරන්නේ නැතුව මේ සියලු ජනතාවත් සහෝදර අපේ ජනතාව හැටියට සලකලා මේ අය ලංකාවට ගෙනීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම අපි දැනට පහුගිය කාලේ මේ සිදුවීම් මාලා වෙද්දී පහුගිය මාස දෙකේදී අපට පුළුවන් විදියට මේ පීඩාවටපත් වෙච්ච විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ලංකාවේදී අපේ සහන කණ්ඩායම් මැදිහත් වෙනවා වගේම රතුතරුව සහන කණ්ඩායම ලංකාවේදී මැදිහත් වෙනවා වගේම රතුතරුව සහන කණ්ඩායමේ සහයෝගයත් ලබාගෙන ඊතර අපි සංවිධානයත් ජනතා විමුක්ති පෙරමුණේ රතුතරුව සහන කණ්ඩායමත් ඒකාබද්ධ වෙලා මේ හැම රටකම අපට පුළුවන් ආකාරයෙන් අපේ හැකියාවේ මට්ටමින් අපි මැදිහත් වීම කළා තියෙනවා. මොකද ඒකට හේතුව ඒ අය අපේ රටට විදේශ විනිමය වන අපේ සහෝදර ජනතාව හැටියට මිසක අර මිනිස් බෝම්බ හැටියට නෙමෙයි අපි අය සලකන්නේ. ඒ අය සහෝදර ජනතාව හැටියට සලකලා අපි විසින් සිදු කරපු මැදිහත් වීම කිහිපයක් පිළිබඳව සහ අපේ ඉදිරියේ එවැනි මැදිහත් වීම පිළිබඳව අපේ සංවිධානයේ භාණ්ඩාගාරික නීතිඥ ජානක අධිකාරී සහෝදරයා මේ අවස්ථාවේදී තව කරුණු කිහිපයක් පැහැදිලි කරાવી. ඉන්පස්සේ අපි අපේ යෝජනා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සුබෝදෑසනක් වේවා සියලු දෙනාටම. අපි එතරපි සංවිධානයේ විදිහට මේ COVID-19 ප්‍රශ්නය පැන නැගුණු පළවෙනි අවස්ථාවේ ඉඳලම ලංකාව ඇතුලේ පක්ෂයක් සහ රතුතරුව සහන සේවා කටයුතු පවත්වාගෙන යන්න කටයුතු කළා වගේම විදේශගතව ඇත්තටම ලක්ෂ 15ක 20ක විතර ප්‍රමාණයක් ලංකාවේ විදේශගතව ඉන්නවා. ඒකෙන් මැද පෙරදිග කලාපයේ සැලකිය යුතු පිරිසක් ඉන්නවා. මැද පෙරදිග කලාපයේ විශේෂය ගත්තාම ඒ කලාපයට ගිහිල්ලා ඉන්නේ ස්ථීර පදිංචියට හෝ එහි සදාකාලිකව ජීවත් වෙනවා හෝ කියන එහෙම අදහසකින් නෙවෙයි. ඒ කලාපය තුල ඉන්න බොහෝ පිරිසක් ඉන්නේ රස්සාවක් කරලා යම් කාලයක අවුරුදු 5කින් 6කින් 2කින් මේ ආකාරයට ආපහු ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුව සහිතව දිගින් දිගටම ලංකාවට විදේශ මුදල් ප්‍රේෂණය කරන ජනතාවක් විදියට. ඉතින් අපි අවධානයට ගත්තා මේ රටවල් වල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෝ අනිවාර්යයෙන්ම මේ தত্ত্বය හමුවේ ලෝක ව්‍යසනය ස්වභාවික විපතක් මේ හමුවේ අනිවාර්යයෙන්ම අපහසුතාවයට පත් වෙනවාය කියන කාරණය සහ ඒ නිසා අපි අදහස් කළා වහාම අපිට හැකි විදියට
අපිට හැකි විදිහට පුළුවන් විදිහට මේ අපහසුතාවයට පත් වෙන ජනතාවට උදව් කරන්න ඕනේ කියන කාරණය. ඒ අනුව මැද පෙරදිග කලාපයේ විශාල වශයෙන් ජීවත් වෙනවා සෞදි අරාබිය තුල, ඩුබායි රාජ්‍යයේ, කුවේට් රාජ්‍යයේ, කටාර් රාජ්‍යයේ, ඕමාන් වල මේ ආදි වශයෙන් විශාල පිරිසක් ඒ කලාපය තුල ජීවත් වෙනවා. ඒ වගේම මාලදිවයින වගේ රටවල් වල ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මේ විදිහට ජීවත් වෙනවා, රස්සා කරනවා. ඉතින් අපි පහුගිය කාලය තුල එතරාපි සංවිධානයේ විදිහට ලංකාවේ රතුතරුවේ සහ පක්ෂ අරමුදල පවා යෝජනා කරමින් එහි දායකත්වය පවා ලබා ගනිමින් අපි අපේ දායකත්වය දෙන්න කටයුතු කළා. හැම රටකම අපිට පුළුවන් විදිහට අපිට ලං වෙන්න පුළුවන් තරම් අදාළ නීතිමය සීමා යටතේ ඒ දුෂ්කරතාවයන් විඳගෙන ඒ රටවල් වල පුරවැසියෝ නොවුනත් අපිට පුළුවන් විදිහට ඒ ස්ථාන වලට ගිහිල්ලා ජනතාව රැඳී ඉන්න අසරණතාවයට පත් වෙච්ච, ඇත්තටම අසරණ නෙමෙයි මේක, දුෂ්කරතාවයට පත් වෙච්ච, අසරණ නෙමෙයි මේක, පැහැදිලිවම අපි කියන්න ඕනේ මේ දුෂ්කරතාවයක්. ඒ දුෂ්කරතාවයට මුහුණ දුන්න ජනතාව වෙනුවෙන් අපි අපේ යුතුයකම වගකීම ඉෂ්ට කරන්න කටයුතු කළා. ඒ එක්කම අපි කියන්න කැමති අපි මේ සම්බන්ධයෙන් ඒ රටවල් වල තානාපති කාර්යාලවල අදාළ නිලධාරීන්, තානාපතිතුමන්ලා, කොන්සුලේට් ඔෆිසර්ස්ලා සමග සාකච්ඡා කළා. ඇත්තටම හරිම අපි කියන්න කැමති අපිට නිතර ඒ ආයතනවල නිලධාරීන් සමග යම් යම් මතවාදී ගැටුම් තිබුණත් මේ අවස්ථාවේ ඔවුන් බොහොම ධනාත්මක විදිහට මේ කරුණු දකින දෙයක් අපි දැක්කා. ඔවුන් ධනාත්මක විදිහට අපිත් එක්ක සාකච්ඡා කළා. අපේ යෝජනා ධනාත්මක විදිහට ඔවුන් බාර ගන්නවා. අපේ දෙන්න ගන්න පුළුවන් සහයෝගය ඔවුන් ගන්න අපේක්ෂා කරනවා. අපිට දෙන්න පුළුවන් සහයෝගය එම ස්ථානවල අපි දෙමින් පවතිනවා. ඉතින් කුවේට් රාජ්‍යයේ, ඒ වගේම සෞදි අරාබියේ, ඒ වගේම ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, මාලදිවයිනේ, කටාර් රාජ්‍යයේ, ඕමාන් වල මේ හැම තැනම අපි මේ විදිහේ සහන කටයුතු කරගෙන ගියා, කරගෙන යනවා. අදටත් අපි කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් අපිට දිගින් දිගටම මැදිහත් වීම කරන්න පුළුවන්කම තියෙනවා. සහන කටයුතු වගේම ඇත්ත වශයෙන්ම විශේෂ අපි සේවා ආරම්භ කළා අපේ සහෝදරවරුන්ගේ, එතරාපි සංවිධානයේ ක්‍රියාකාරී සහෝදරවරුන්ගේ, වගකිය යුතු සහෝදරවරුන්ගේ අංක, දුරකථන අංක ප්‍රසිද්ධියට පත් කළා. සහනයක් අවශ්‍ය නම් අපිට කතා කරන්න, අපි ඒකට පුළුවන් උපරිම දායකත්වය අපේ දෙනවයි කියන කාරණේ. ඒ වගේම එහෙම කරපු ප්‍රසිද්ධ කිරීම සමග අපිට දුරකථන ඇමතුම් හැමතැනම ලැබිලා තියෙනවා. උදාහරණයක් විදියට සෞදි අරාබිය ඇතුලේ ආයතන කිහිපයකින්ම ඒ ආයතන වලට ඇත්තටම මේ ආයතන වල හාම්පුතුන් නිවැරදිව ඒවට මැදිහත් වුණේ නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාල දැනුවත් වෙලා තිබුණේ නැහැ අපේ. ඒ තානාපති කාර්යාල දැනුවත් නොවීම නිසා ඇත්තටම ඉතා දුෂ්කරතාවයට ඒ ස්ථානවල අපේ සහෝදරයෝ පත් වෙලා තිබුණා. ඔවුන් ඇත්තටම කොරෝනා වැළඳිලා ඒ එක කාමරේ එක ආයතනයේ ඇතුලේ කොරෝනා වැළඳිලා එක්කෙනෙක් කොරෝනා හැදිලා ඒ ආයතන එතන නේවාසිකාගාරේ ඉන්නවා, අනිත් අය වැඩට ගෙනියනවා. මේ වගේ තත්ත්වයක් ඉතින් සෞදි අරාබියේ ෆෝචූන් ප්‍රොජෙක්ට්ස් කියලා තැනක් තිබ්බා. එතන ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් මේ විදිහට වැඩ ගනිමින් තිබුණා. ඒ වගේම ඉස්ලාමික් පෝට් කියන ස්ථානයේ මේ ස්ථානයේ ඒ විදිහටම වැඩ කටයුතු ප්‍රමාණයක් වෙමින් තිබුණා. ඉතින් සෞදි අරාබියේ ඒ අදාළ තානාපති නිලධාරීන්ට කතා කරලා අපි වහාම මැදිහත් වෙලා මේ ස්ථාන යම් නිවැරදි කිරීමක් කළා. ඔවුන්ට සහනයක් අදාළ විදිහට හාම්පුතුන්ට ඒ අදාළ නීති රෙගුලාසි පැහැදිලි කරලා දීලා ඔවුන්ට සහනයක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට අපි කටයුතු කළා. ඉතින් මේ වගේ තමයි අපි අදටත් ඒ වගේම ඉදිරියටත් මේ කටයුතු ඒ විදිහටම පවත්වාගෙන යන්න කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් අදාළ සහයෝගය අපෙන් ලැබෙන්න ඕනේ මොකද්ද කියන කාරණේ සම්බන්ධයෙන් තවදුරටත් අපිට උදව් ඉල්ලනවා නම්, විශේෂයෙන් අවධානය යොමු කරන්න අවශ්‍ය ස්ථාන තියෙනවා නම් අපි මේ අවස්ථාවක් කරගන්නවා ඒවා සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරවන්න. ඉතින් අපි ඉදිරියට ලෑස්ති මේ වෙනුවෙන් ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන්
මෙතර ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් අපි කටයුතු කරනවා හා සමානවම ඊතර ඒ ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙනුත් ඔවුන් අපේ සහෝදර සහෝදරියෝ කිසිසේත්ම අපිට අමතක කරන්න බෑ. ඔවුන් වෙනුවෙන් අපි මේ සේවය ඉදිරියටත් කරගෙන යනවා. බොහොම ස්තුතියි. විශේෂයෙන්ම අපි ඔබ දැක්කේ අපේ මැදිහත් වීමෙන් ඊතර අපි සංවිධානයට කරපු කටයුතු ඒවයේදී විශේෂයෙන්ම ඩුබායි රජයෙන් පවා සහෝදරයා ඉදිරිපත් කරපු ආකාරයට අපේ මැදිහත් වීම පිළිබඳව ඒ තානාපති සේවාවල් වලින් අපට ස්තුති කරලා ඊතර අපි සංවිධානයට ලිඛිතව පවා උන් ලබා දීලා තිබුණා උන්ගේ ප්‍රශංසාවන්. මොකද එවැනි අගය කිරීමක් අපි ලබා ගත්තේ රට වෙනුවෙන් විදේශගත ශ්‍රී ලාංකිකින් වෙනුවෙන් විතරක් නෙමෙයි අපේ මාතෘ භූමිය වෙනුවෙන් අපේ රට වෙනුවෙන් අපි කරන සත්කාරයක් හැටියට තමයි මේ කටයුත්තට ඊතර අපි සංවිධානය අපිට මැදිහත් වුණේ. ඒ වගේම අපි සූදානම් වෙනවා අද දිනේදී රජයට යෝජනා කරන්න මේ ශ්‍රී ලාංකික ජනතාව විදේශගත වෙලා ඉන්න අයත් ලංකාවේ ජනතාවත් අපහසුතාවයටපත් නොවි මේ අය කඩිනමින් ලංකාවට ගෙන්න ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාවේදී කොරෝනා වසංගත තත්ත්වය ඇති වෙච්ච වෙලාවේදී අපි අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා ඇතුළු රජයට යෝජනා කළා ඒකාබද්ධ පොදු යාන්ත්‍රණයක් හදමු මේකට අපි කවුරුත් මැදිහත් වෙලා වැඩ කරමු කියලා. නමුත් ඒ කාරණාව බැහැර කෙරුණා. මොකද ඒ ඒකාබද්ධ යාන්ත්‍රණය කියන එක දේශපාලන යාන්ත්‍රණයක් වෙච්ච නිසා ලංකාවේ මැතිවරණ තියෙන නිසා. නමුත් අපි කියන්නේ මේක විදේශගත අය ලංකාවට කැඳවීමේ ප්‍රශ්නේ ඒ විදියට පටු විදියට බලන්න එපා. ඊට වඩා පුළුල් විදියට දකිමු. ලංකාවේ ජනතාවත් ශ්‍රී ලාංකිකයෝ අපි හැමෝම අපිට මනුෂ්‍යත්වයේ නාමයෙන් විදේශගත වෙලා රැකියා කරලා ලංකාවට සල්ලි එවලා ලංකාවේ දරු පවුල්ට විතරක් නෙමෙයි ලංකාවේ භාණ්ඩාගාරයට ලංකාවේ ආර්ථිකයට අතිමහත් දායකත්වයක් හපයපු ලෝකේ පුරා අසරණ වෙලා ඉන්නේ සියලු ජනතාව මේ හදිස්සි තත්ත්වයේදී ඔවුන්ට පිළිහිට විය යුතුයි අපි කවුරු. ඉතින් ලංකාවට ඔවුන් කැඳවන්න ඕන. අපි සූදානම් ඊතර අපි සංවිධානයේ හැටියට ඔවුන් අපේ රටේ ජනතාව හැටියට බාර ගන්න, පිළිගන්න. ඒ සඳහා අපි ආණ්ඩුවට යෝජනා කරනවා කඩිනම් ඒකාබද්ධ වැඩපිළිවෙලක් හදමු. ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදමු. අන්නේ ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ඊතර අපි සංවිධානය අපේ ශාඛාවන් තියෙන හැම රටකදීමත් තානාපති කාර්යාල සමග ඒකාබද්ධව වැඩ කරන්න සූදානම්. ඒ වගේම අවශ්‍ය නම් රජයට ඔවුන් ලංකාවට ගෙන්න ගත්තට පස්සේ ලංකාව තුලදී ඔවුන්ට අවශ්‍ය කරන සහයෝගයන් ලබා දෙන්න අපි ලෑස්ති. ඉතින් අපි ඒක ඉතා විවෘතව ඊයේ දිනේදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමාට අපි ලිඛිතව යෝජනා කළා. මේ ලිඛිත යෝජනාව ඉදිරිපත් කරා. මේ කුවේට් ප්‍රශ්නේදී කුවේට් රටෙන් ගෙන ආපු ශ්‍රී ලාංකිකයෝ දිහා වැරදි දෘෂ්ටි කෝණයකින් බලන්න එපා. ඔවුන් මිනිස් බෝම්බ හැටියට සලකන්න එපා වගේම මැද පෙරදිග අතරමං වෙලා ඉන්න අය ලංකාවට ගෙන්නන වැඩපිළිවෙල නතර කරන්න එපා. ඒ වෙනුවට කඩිනම් වැඩපිළිවෙලක් අපි ආරම්භ කරමු. ඒ ආරම්භ කරන යෝජනා මාලාවක් අපිට තියෙනවා. ඒකෙදී මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔවුන්ගේ ගුවන් ගමන් වල ටිකට් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් අදටත් අපි යෝජනා කරනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1991 කුවේට් යුද්ධ වෙලාවේදී වන්දි ගෙවපු කුවේට් වන්දි අරමුදල තියෙනවා. ඒකේ ඉතිරි මුදල් තියෙනවා මේ වෙනකොට කෝටි 400ක් පමණ. අන්නේ කෝටි 400ක් විතර ඉතුරු වෙලා තියෙන කුවේට් වන්දි අරමුදල මේ අයට පහසුකම් සලසන්න අරමුදලක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. රජයට එතකොට වෙන කිසිදු බාධාවකින් තොරව ඒ කටයුත්ත කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරොත් නිශ්චිත ලෙස මෙන්න මේ රටේ ඉන්න මෙන්න මේ පිරිස ගෙන්නන්න අපට අපහසුතාවයක් තියෙනවා. ඒ අපහසුතාවයේ තියෙන අය ගෙන්නන්න අපට උදව් කරන්න කියලා ඉල්ලුවොත් මං හිතන්නේ ලංකාවේ සහෝදර ජනතාව ආණ්ඩුවේ තියෙන දේශපාලන න්‍යාය පත්‍රයට උදව් කරන්න අකමැති අය වුණත් එවැනි සත්කාරයකට දායක වෙන්න කැමතියි. ඒ වගේම අපි දන්නවා මැද පෙරදිග වගේම බොහෝ රටවල් වල තමන් කැමැත්තෙන් ඒ රාජ්‍යයන් සහයෝගය දෙනවා. සමහරට ඒ අය වැඩ කරපු ආයතන සහයෝගය දෙනවා. රැකියා කරපු ස්ථාන වලින් සමහර අයට සහයෝගය දෙනවා. එන්න මුදල් දෙන්න සූදානම් අය ඉන්නවා. විශේෂයෙන්ම අපේ යෝජනා වල තියෙන මාලදිවයිනේ. ඒ මාලදිවයිනේ අපේ සහෝදර ජනතාව මාලේ නගරේ ඉන්නවා හුඟ දෙනෙක් අතරමං වෙලා අසරණ වෙලා. ඒ වගේම රිසෝට් වල
දැනට රැකියාව සම්බන්ධ ප්‍රශ්න ඇති වෙලා තියෙන අය ඉන්නවා. නමුත් ඔවුන්ගේ ඒ හෝටල් වල කළමනාකරණය විසින් සහයෝගය දෙන්න ලෑස්ති මේ වෙනකොට ඔවුන් ලංකාවට ගෙන්නන්න. ලංකාවට එන්න. අන්න ඒ එයාට මුදල් ප්‍රතිපාදන ඔවුන්ම හොයාගෙන තියෙනවා. ඒ අය ලංකාවට ගෙන්නන වැඩපිළිවෙලක් ඉතා ඉක්මනින් හදන්න පුළුවන්කම තියෙන අවශ්‍ය නම්. ඊළඟට මෙහි ගෙනල්ලා නිරෝධායනය කිරීමේ ක්‍රියාවලියේදී නිරෝධායන මධ්‍යස්ථාන හැටියට පාවිච්චි කරන්න පුළුවන් ස්ථාන හොයා දෙන්න අපට පුළුවන්කම තියෙනවා. දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රැකියාවල් වලට විදේශගත කරද්දී ලංකාවේ ඉඳලා යවන්න කලින් සති දෙකක් ඔවුන්ව පුහුණු කරන විගාමික මධ්‍යස්ථාන තියෙනවා. ඒ හැම මධ්‍යස්ථානයක්ම පාවිච්චි කරන්න බෑ. සමහර ඒවා ජනතාව ගැවසෙන ප්‍රධාන ස්ථානවල තියෙන ඒවා. එහෙම නැති තෝරාගත්ත සෙන්ටර්ස් අපට මේ අය නිරෝධායනය කරන ස්ථාන හැටියට අවශ්‍ය නම් පාවිච්චි කරන්න පුළුවන්. දැනට තියෙන නිරෝධායන මධ්‍යස්ථාන වලින් සැරකුත් ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අවශ්‍යතාවය අනුව හොයලා අර ආණ්ඩුවේ හිතවත්කම් අනුව නෙමෙයි අවශ්‍යතාවය අනුව හොයලා දැනට පාවිච්චි නොකරන හෝටල් කාමර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද මේ හුඟක් අය ඉල්ලීමක් කරනවා. මොකද ඒ රටවල් වලත් ඒ අය ඉන්නේ වියදම් කරගෙන. තමන්ගේ අතින් වියදම් කරගෙන ඉන්නේ. කන්න බොන්න විදියක් නැතුව ඉන්නවා. සල්ලි තිබුණත් සමහර අයට ආහාර හොයාගන්න විදියක් නැතුව ඉන්නවා. මොකද හුඟක් රටවල් වල ඒ රටවල් වල පුරවැසියන්ට තමයි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. මේ හුඟක් රටවල් ඔබ දැක්කා අපේ කුවේට් වල සහෝදරු කිව්වේ ආකාරයට ඇඳිරි නීති දාලා තියෙන තාම. ලොක්ඩවුන් කරලා තියෙන්නේ. එළියට වහින්න බෑ. ඉතින් අන්න ඒ අයට සල්ලි තිබුණත් ආහාර හොයාගන්න බෑ. ඒ අය යම් මුදලක් වියදම් කරන සූදානම් ලංකාවට ඇවිල්ලා ලංකාවේ තෝරාගත්ත ස්ථානවල හෝටල් වල උනත් ඔවුන් ස්වේච්ඡාවෙන් නිරෝධායනය වෙන්න ලෑස්ති. ඒ නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය කරන්න පුළුවන්. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා දැනට අපි පහුගිය දවසේදී දිනේෂ් කුමාරතුංග මහත්මයාට විදේශ කටයුතු අමාත්‍යවරයා හැටියට මේ යෝජනාව ඉදිරිපත් කරා. ඩුබායි වල අපේ ඊතර අපි ශාඛාව සූදානම් දැනට රැකියා හිමි වෙලා එන විවිධ අපහසුතාවයන්පත් වෙලා එන අය සම්බන්ධයෙන් සේෆ් හවුස් එකක් සුරක්ෂාගාරයක් සුරක්ෂිත ස්ථානයක් වෙනුවෙන් කුලියට නිවාස සංකීර්ණයක් ලබා ගමු කියලා. මේ යෝජනාව අපි ඩුබායි තානාපතිතුමාට ඉදිරිපත් කළා තියෙනවා. එතුමත් ඒකට එකඟතාවය ලබා දීලා තියෙනවා. නමුත් ලංකාවේ රජයෙන් අනුමැතියක් දීලා නැහැ. කුලියට ගන්න පුළුවන්. කුලියට අරගන්න පුළුවන් ඔය හැම තානාපති කාර්යාලයකටම ඒ රටවල් වල ඒ කාමර 40ක 50ක සේෆ් හවුස් එකක් ලබා ගන්න අපි යෝජනා කරනවා. ඒ රටේදී එතකොට ඒ අයට අපහසුතාවකින් තොරව මහමග අනාථ වෙන්නේ නැතුව ඒ ස්ථාන තෝරාගත්තොත් නතර වීම පහසුකම් හදා දෙන්න පුළුවන්කම තියෙනවා. ලංකාවට ගෙන්නන තුරු ඒ අයට වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම අපි රජයට යෝජනා කරනවා කඩිනමින් බොහෝ ආහාර ප්‍රශ්න සහ ජලය හිගතාවයන් තියෙන ප්‍රශ්න තියෙන අය ඉන්න තැන් තියෙනවා. ඒ තැන් වලට ඉතා ඉක්මනින්ම ආහාර සැපයීමේ වියලේ ආහාර සැපයීමේ වැඩපිළිවෙලක් තානාපති කාර්යාල හරහා මැදිහත් වීමක් අවශ්‍ය වෙලා තියෙනවා. අපි දන්නවා ඉතාමත්ම සුළු මුදලක් තමයි මේ හුඟක් රටවල් වල තානාපති කාර්යාල වලට ලබා දීලා තියෙන්නේ. ඒ මුදල ප්‍රමාණවත් නෑ ඇත්තටම. මේ සුබ සාදර පහසුකම් ඇති කරන්න බැරිකම නිසා බොහෝ තානාපති කාර්යාල වල තානාපති නිලධාරීන් කාර්ය මණ්ඩලයන්ම දැඩි අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා. ඔවුන් අපට යෝජනා බොහොමයක් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අපිට පුළුවන් ආකාරයෙන් අපි අපේ සහෝදරු හරහා මැදිහත් වීම කළා තියෙනවා. නමුත් ඒ අයත් අද අපහසුතාවයකට පත් වෙමින් ඉන්න නිසා තමයි අපි කියන්නේ මේකට කඩිනම් ඒකාබද්ධ වැඩපිළිවෙලක් අවශ්‍යයි. එකක් ලංකාවට මේ අය ඉක්මනින් ගෙන්වීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි. දෙක තමයි ඔවුන් දැන් පත් වෙලා තියෙන අපහසුතාවයන්ගෙන් පීඩාවන්ගෙන් කඩිනමින් මුදවගෙන ඒ රටවල් වල ලෙඩ රෝග ඇති නොවන ආරක්ෂිතව ආහාර පහසුකම් සහිතව ඉන්න පුළුවන් මධ්‍යස්ථාන ඇති කරන්න ඕනකම තියෙනවා. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා ස්වේච්ඡාවෙන් මැදිහත් වෙන්න පුළුවන් වෛද්‍ය කණ්ඩායම් සමග විශේෂයෙන් කොරෝනා පරීක්ෂණ කරන්න පුළුවන් නම් ඒ පරීක්ෂණ කරන්න පුළුවන් පහසුකම් ඇතුව හෝ නැතුව තවත් ලෙඩ රෝග වලට ලක් වෙච්ච අය බොහෝ ඉන්නවා. බකොඩ් රෝග, හෘද රෝග සහ විවිධ ලෙඩ රෝග වලට ලක් වෙච්ච අය ඉන්නවා. අද මේ රටවල් වල ගිහිල්ලා උන්ට වෛද්‍ය පහසුකම් ලබා ගන්න බැරිකම ඇති වෙලා තියෙනවා. ඒ හින්දා වෛද්‍ය කණ්ඩායම් පුළුවන් තරමක් අපේ රටෙන් රජයේ අනුග්‍රහය සහ ස්වේච්ඡා මැදිහත් වීම සහිතව තෝරාගත් කණ්ඩායම් තානාපති කාර්යාලවල මඟ පෙන්වීම යටතේ මේ රටවල් වලට යවන්න.
දැනට බොහෝ ඉන්දියාව සහ බොහෝ රටවල් වලින් මේ රටවල් වලට යවලා තියෙනවා. විශේෂයෙන්ම කුවේට්, සෞදි, ලෙබනන්, ජෝර්දාන්, ඒ වගේම මාලදිවයින, කටාර් රාජ්‍ය කියන මේ රටවල් විශේෂ වෙලා තියෙනවා. මේ රටවල් වලට ඉතා ඉක්මනින් භාෂාව කතා කරන්න පුළුවන්, සිංහල, දමිළ භාෂාව කතා කරන්න පුළුවන් අයගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායම් යැවීමේ අවශ්‍යතාවය ඉතා තදින් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ අය ලංකාවට ගෙන්වීමේ කාලසටහනක් හදන්න. ආණ්ඩුවට හිතන වෙලාවට අද ගුවන් යානේ යනවා පස්සේ එන්නේ නැහැ කියලා කැන්සල් කරන කාලසටහනක් නෙමෙයි. එහෙම නැත්නම් ආණ්ඩුවේ මැතිවරුන්ගේ ඥාතීත්වය අනුව හදන කාලසටහනක් නෙමෙයි. එතකොට අඩුතරම මේ අයට බලාපොරොත්තුවක් තියෙනවා මෙන්න මේ දවසට තමයි මට ලංකාවට යන්න ලැබෙන්නේ කියලා. එතකොට මේ බලාපොරොත්තු වෙනුවෙන් වුන් සලස්මක් හදාගන්න ඒ රටේ ඉන්න පුළුවන් ආකාරය පිළිබඳව. ඒකින්ද නිශ්චිත කාලසටහනක් හදලා ඒ වගේම ගෙන්නන අයගේ නිර්ණායක ක්‍රියාවලියක් හදලා ප්‍රමුඛතා ලේඛනයක් සකස් කළා. ඒ ප්‍රමුඛතා ලේඛනයට අනුව ගෙන්වන නිශ්චිත කාලසටහනක් ඉදිරිපත් කරන්න, ඒ කාලසටහන ප්‍රසිද්ධ කරන්න. ඒ කාලසටහන ප්‍රසිද්ධ කරලා ඒ අය ලංකාවට ගෙන්වීමේ වැඩපිළිවෙල අඛණ්ඩව සිද්ධ කරමු. මම හිතන්නේ ඒ වගේම අපේ රටේ සහෝදර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ අපේ රටට මේ අය සමහරවිට නීති විරෝධීව ගියා වෙන්න පුළුවන්. අවශ්‍ය නීත්‍යානුකූල ඩොකියුමන්ට් නැතුව ගියා වෙන්න පුළුවන්. හැබැයි මේ අය එවපු හැම දිනාර එකක්ම, හැම යූරෝ මුදලක්ම, හැම ඩොලර් එකක්ම, හැම රුපියලක් බවට පරිවර්තනය වෙච්ච හැම විදේශ මුදලක්ම මේ අය එවල තියෙන්නේ අපේ මව්බිමට, අපේ රටට, අපේ ආර්ථිකයට. ඒ අය එවපු සල්ලි වලින් අපි වතුර බීලා තියෙනවා. ඒ අය එවපු සල්ලි වලින් අපි පාර හදාගෙන තියෙනවා. ඒ අය එවපු සල්ලි වලින් අපි ලයිට් කණුවක් දාගෙන තියෙනවා. ඒ අය එවපු සල්ලි වලින් අපි ජීවත් වෙලා තියෙනවා. අපේ ආර්ථිකය ඇතුලේ ඒ එවපු සල්ලි සංසරණය වෙලා ගමන් කරලා මේ ආර්ථිකයට අවශෝෂණය වෙලා තියෙනවා. ඒ නිසා මේ සියලු දෙනාම අපේ රටේ පුරවැසියන් හැටියට අපි පිළිගමු. ඒ මනුස්සත්වය අපි දෑත් උන්ට දිගු කරමු. අපි කාට හරි කරදරයක් වුණා නම් උදව් කරන ජාතියක්, රටක්. ඒකෙදි අපි වර්ණය, කුලය, ආගම බලලා නැහැ. ඒ නිසා අපි ඉල්ලීමක් කරමු. අපේ සහෝදර ජනතාව හැටියට ඒ අය අපි බාර ගන්න සූදානම්. ඇත්තටම රතුතරුව හැටියට වගේම ඊතර අපි සංවිධානයේ හැටියට අපේ සහන කණ්ඩායම් ලෑස්ති ආණ්ඩුවත් එක්ක විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රජය සූදානම් වෙනවා නම් මෙවැනි කඩිනම් ඒකාබද්ධ වැඩපිළිවෙලක් හදන්න. ඒ සඳහා අපේ ඊතර අපි සංවිධානයේ ශාඛා සංවිධානයේ ඉන්න සහෝදරවරු ඔවුනුත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් ඉන්න මොහොතක් මේක. හැබැයි ඔවුනුත් දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නත් අපි ස්වේච්ඡාවෙන් මැදිහත් වෙලා මේ ශ්‍රී ලාංකික ජනතාව සියලු දෙනාටම ආරක්ෂාව, රැකවරණය සහ ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් වගේම මේ තත්ත්වයෙන් මුදාගෙන ලංකාවට උන් ගෙන්නන්න අපි ලෑස්ති. අන්න ඒ සඳහා රජයට විවෘත ආරාධනාවක් අපි අද සිද්ධ කරනවා. කඩිනම් ඒකාබද්ධ වැඩපිළිවෙලක් හදන්න, මේ අය ගෙන්නන්න, ඒ වැඩපිළිවෙලට සහාය දෙන්න අපි ලෑස්ති. මොකද මේ ජනතාව, අපේම සහෝදර ජනතාව වෙනත් රටවල් සමග පවතින රාජතාන්ත්‍රික මිත්‍රත්වයන් ආරක්ෂා කරගනිමින් ඒ රටවල් වල සහයෝගයත් ලබාගෙන මේ අසරණභාවයට පත් වෙලා ඉන්න අපේ සහෝදර ජනතාව ලංකාවට ගෙන්වීම සඳහා වන කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන්න කියන යෝජනාව අපි කරනවා. ඒ වගේම ඊතර අපි සංවිධානයේ හැටියට අපි නැවතත් බලාපොරොත්තු වෙනවා විදේශගත සියලුම ශ්‍රී ලාංකිකයන් වගේම මේ රටේ ජීවත් වෙන, අපේ රටේ ජීවත් වෙන සහෝදර ජනතාවගේ සහයෝගය සහිතව මේ කොරෝනා වසංගත තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදාගෙන ඉතා ඉක්මනින් සාමාන්‍ය ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා කටයුතු කරන්න. ඒ වගේම තමයි තවත් විශේෂ කාරණාවක් තියෙනවා. දැනට ලංකාවට ඇවිල්ලා ඉන්න අය ඉන්නවා. දැන් ඔවුන්ගේ රැකියාවල් වලට යාමට නියමිත කාලය අවසන් වෙමින් තියෙනවා. පිටරටවල වල රැකියා කරන අය. නමුත් ඔවුන්ගේ රැකියාවලට යන්න බැරි තත්ත්වයේ මේ ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන නිසා රජයේ මැදිහත් වෙලා, රාජතාන්ත්‍රික මට්ටමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වෙලා ඒ ලංකාවට ඇවිල්ලා ඉන්න අයගේ රැකියා, ඒ රටවල වල තියෙන රැකියා ආරක්ෂා කරලා දීමටත් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තියෙනවා. එයත් මේ ඒකාබද්ධ වැඩපිළිවෙලේම කොටසක් හැටියට බාර ගන්නව ඇතයි කියලා අපි බලාපොරොත්තු වෙමින් අපේ මාධ්‍ය සාකච්ඡාවේ කටයුතු අවසන් කරනවා.
හැමදෙනාටම ගොඩක් ස්තුතියි.